ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිගත ඇතකෙන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා පේසිංහ. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. පාස්කු ප්‍රහාරය ගැන කතෝලික පල්ලිය දැන සිටි බව හරින් ජනපති කොමිසමේදී කියයි. කාදිනල් හිමි ගැන විමර්ශනයකුත් ඉල්ලයි. බලපිටිය මහාධිකරණයෙන් ඇපනීම වෙද්දී පොඩි ලැසි හදිසියේ ගාල්ල මහේස්ත්‍රාත් හමුවට 25 වනදා තෙක් රිමාන්ඩ්. ගැසට් කළ වෙස්ස එලෙසින්ම පාර්ලිමේන්තුවට. කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව තීරණය කළ අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය ආකාරයට ඉදිරිපත් කරපු කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් එහිදී අවශ්‍ය සංශෝධන තියෙනවා නම් පාර්ලිමේන්තුව ඇතුලේ කරන්න. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට අධිකරණයෙන් නොතීසි. ජලබීතිකාව වැළඳුණු නරි රංචුවකින් මිල්ලනියට තර්ජන. පාසල් යන ළමයි තනි තනිව යවන්න එපා. රාත්‍රී ගමන් නවත්තන්න. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව පෙර දැනුවත් වූ බවට කරුණු අනාවරණ වී ඇති බැවින් කතෝලික පල්ලියද මේ ගැන දැන සිටින්නට ඇතැයි හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. දවසේ පුවත. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට ඊයේ සාක්ෂි ලබා දුන්නා. එහිදී සාක්ෂි දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින පළමු ප්‍රහාර මාලාව එල්ලූ අවස්ථාවේ තමන් නැමතු තම සහෝදරිය මල්ලි අපි පල්ලි යන්න හිටියේ. කිංස්බරි හෝටලයට යන්න හිටියේ. තාත්තා ඊයරෑ කතා කරලා කිව්වා යන්න එපා කියලා. යනුවෙන් සඳහන් කළ බවයි. පාස්කු ප්‍රහාරය එල්ලූ දිනේ තමා බදුල්ලේ සිටි බවත් ඒ පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් නමතා ගුවන් මගින් කොළඹට පැමිණි බවත් සාක්ෂිකරු සඳහන් කළා. පාස්කු ප්‍රහාරය එල්ල වූ කාලයේ ඔබේ පියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමග සමනතාවක් තිබුණාද? ඔහුට වූ මුදල් වංචාවක් ගැන සියඩිය සමග සමතාවක් තිබුණා. අප්‍රේල් 21 වෙනිදා ඔබ කොළඹ පැමිණීමෙන් පසු පියා ප්‍රතිකාර ලැබූ පෞද්ගලික රෝහලට ගියාද? අගමැතිවරයා මට කතා කරලා කිව්වා තාත්තා ප්‍රහාරය ගැන දැනුවත් වුණේ කොහොමද කියලා අහන්න කියලා. මං ඉන්පස්සෙ දැඩි සත්කාර ඒකකයට ගොස් විමසුවාම තාත්තා කිව්වේ තමුසෙට වඩා මම දන්නවා කියලා. පසු මං අර්ලියගහ මන්දිරයට ගියාම ප්‍රහාරය එල්ලවන බවට පොලිස් නිලධාරීන් වෙත යොමු කර තිබූ ලිපිය අග්‍රාමාත්‍යවරයා මට පෙන්නුවා. මෙහිදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පියාගේ ජංගම දුරකථන වාර්තාවේ පිටපත් කොමිසම වෙත ඉදිරිපත් කරනු අතර එහි නන්දලාල් නම් පොලිස් සැරයන්වරයෙකු 2019 අප්‍රේල් 20 වෙනිදා රාත්‍රී 8:13ට තත්පර 356ක දුරකථන ඇමතුමකින් සම්බන්ධ වී ඇති බව අනාවරණ වුණා. මෙහිදී ජනාධිපති කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමු කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු වනාත විල්ලුවේදී අත්අඩංගුවටගත් ආමි මොහිතෙන් නැමැත්තාගේ දුරකථනයේද නන්දලාල් නම් පොලිස් සැරයන්වරයාගේ දුරකථන අංකය ඡායාරූපයක්ද සමග තිබූ බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ බොහෝ පාර්ශ්ව පෙර දැනුවත් වීමක් පැවති බවට මෙවන විට කරුණු අනාවරණය වී ඇති පසුබිමක කතෝලික පල්ලියද මේ ගැන සම්පූර්ණයෙන්ම නොදැන සිටි බව Taman විශ්වාස නොකරන බවයි මෙහිදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. මෙම සිදුවීම ගැන අගරාදුගුරු හිමිපාණන් අපේ මිනිස්සු මැරුණා ඇමති පුතා බේරුණා කියලා කරපු ප්‍රකාශයෙන් මම විශාල වශයෙන් අපහසුතාවටපත් වුණා. මෙරට කතෝලික සභාවේ නායකයා සෑම වර්ෂයකම පාස්කු දින උදෑසන දිව්‍ය පූජාවක් පවත්වන පසුබිමක පසුගිය වසරේ පමණක් එය සිදු නොකරන ලද්දේ උන්වහන්සේ ප්‍රහාරය පිළිබඳ පෙර දැනුවත්ව සිටි නිසාද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් කළ යුතුයි. ඉන් අනතුරු වාදිතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමීල් පෙරේරා මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසූ අතර සාක්ෂිකරුගේ ඥාති පුත්‍රයෙකු අප්‍රේල් 21 වෙනිදා පැවති රග්බි පුහුණුවකට සහභාගී නොවීම සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දැඩි ආවේගශීලීව ඊට ප්‍රතිචාර දැක්වුවා. එම අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුට දැඩි ලෙස අවවාද කළා. ඔබගෙන් යම් ප්‍රශ්නයක් ඇහුවාම දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න. දන්නවනම් මීට උත්තර දෙන්න. අප්‍රේල් 21 වෙනිදා රග්බි සංචිතයේ සියලුම සමාජිකයන් පුහුණුවීම් වලට සහභාගී වුණා මේ දරුවා හැර. මම දන්නේ නැහැ. මෙම පුහුණුවීම් අවසන් වීමෙන් පසුව මෙම පිරිස කොච්චිකඩේ පල්ලියට යන්න නේද සූදානම් වෙලා හිටියේ? මම දන්නේ නැහැ. මම කියන්නේ මේ බෝම්බ ප්‍රහාරය ගැන රෝමානු කතෝලික පල්ලිය දැනුවත් කියලා. පළවෙනි වතාවට ප්‍රධානියා පූජාව තිබ්බේ නැහැ.
එහිදී ජනාධිපති නීතිඥ ශමීල් පෙරේරා මහතා සාක්ෂිකරුවෙන් විමසුවේ අගරදුගුරු හිමිපාණන් සෑම වර්ෂයකම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රියේ බව මම ඔබට යෝජනා කළොත් එය පිළිගන්නවාද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් තමන් පෙර කළ ප්‍රකාශයේ පදනම් විරහිතව හුදෙක් මනසට ආපමණින් සාක්ෂි නොමැතිව කළ ප්‍රකාශයක් බව පිළිගන්නා බව සාක්ෂිකාර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළා. ජනාධිපති කොමිසම සිදු කළ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඊට ප්‍රතිචාර දැක්වුවේ මෙලෙසයි. මේ බෝම්බේ පත්තු කළම තිබ්බා. බැරිමත. අනවශ්‍ය ප්‍රශ්න ආනවා. සාමාන්‍ය. මේ හලෝ කම්මන්න. මේ පැත්තට එන්න දැන් මේ කාඩින් කාඩින් නියෝජනය කළා ඒ වගේ ලෝසන කරනවා කතෝලික මිනිහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මගේ දැනුවත් වීම සහ ඒ සියලු දේ ගැන තමයි හැව්වේ. මට ආපු දුරකථන හැමතුන් ටික ඒ සියලු දේවල් හරියට වැටලා තිබුණා. තාත්තට දුරකථන හැමතුම ඇවිල්ලා තියෙන්නේ කාගෙන්ද කියන එක උසාවිය හොයාගෙන තියෙනවා. ඒ නිසා අර කතාවක් තියෙනවා ලෙඩා මරණත් බඩ සුද්ධයි කියලා මට ගහන්න ඕන මට ටික ඔක්කොම අවශ්‍ය මිනිස්සු ගැහුවට අද ඇත්ත වශයෙන්ම සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. පාදල් හිමිපාණන්ව නියෝජනය කරපු ජනාධිපති නීතිඥවරයා ඔබතුමාගෙන් ප්‍රශ්නයක් යොමු කළා. මේ පාස්කු ප්‍රහාරයේ දවසේ ඔබතුමාගේ ඥාති පුත්‍රයෙක් සෙන්ට් ජෝසප් විද්‍යාලයේ තිබ්බ ප්‍රැක්ටිස් එකට සහභාගී වෙලා නැහැ. ඔවුන් ඊට පස්සේ කොච්චිකඩේ දේවස්ථානට යන්න ඉඳලා තියෙනවා. මොකද්ද මේ ගැටලුව? කොහොමත් මම හිතන්නේ කණ්ඩායම ගිහිල්ලත් නැහැ. මම හිතනවා මේ වගේ පහත් මාධ්‍ය කරණය ගැන මම ගොඩක් කනගාටු වෙනවා. දැන් මේක තමයි උස්සන්නේ එක නාලිකාවක් යාව ඕන නම්බර පෙන්වන්නත් පුළුවන් මෙතන. එයාට මේක මාර ලොකු ආතල් එකක් වෙනවා. ඒතල උන සිදුවීම ගැන ඔබතුමාගේ මතය ඇවේ. නෑ මට ඔබතුමාට ඒකට උත්තර දෙන්න අවශ්‍යතාවය නෑ. මම ඒක මතෙන් උත්තර දීලා තියෙනවා. මම ගොඩක් කනගාටු වෙනවා. අද කවුරු හරි නියෝජනය කරන්න ආපු නීතිඥවරයෙක් පුංචි දරුවෙක්ගේ දෙයක් සම්බන්ධයෙන් කතා කිරීමක් සම්බන්ධයෙන් මෙවැනි පහත් තත්ත්වයට වැටීම සම්බන්ධයෙන් මාධ්‍යකරණය මම හිතනවා රටේ ඉස්සරහට මේ ඔබතුමාලා කියන 20ත් එක්ක මේ රටත් මේ රටේ ජනතාවටත් දෙයියන්ගෙන් පිටයි කියන එක තමයි මතක් කරන්නේ. මේක මගේ ප්‍රශ්න ඉවරයි. ඔබතුමාට වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා තවත් ආන්දෝලන ඔබතුමාත් එක්ක මට කතා කරන්න අවශ්‍ය නැහැ. ඔබතුමාගේ ප්‍රශ්නය යන්න. ඔබලා කියන දේවල් අපේ වාර්තාකරණය කරපුවම ඔබතුමා ඒ කියන්නේ මාධ්‍ය ආදර දෙනවා කියන මට ප්‍රශ්නයක් තියෙනවා. හරියට මම ඔබතුමාත් එක්ක කතා කරන්න කැමති නැහැ. නෑ මට ඔබතුමාගේ ප්‍රශ්නයක් තියෙනවා. මට ඔබතුමාට උත්තර දෙන්න බැඳිලා නැහැ මම. ඒ ප්‍රශ්නේ thank you. අන්තිතුමා දිගින් දිගටම ඇයි මේ මාධ්‍යයටම චෝදනා කරන්නේ මඩ ගහනවා මේ රටේ මාධ්‍ය මිනිසු නිර්මාණය කළ විනාශ කරපු දෙයක් හොඳට දන්නවා. අවංක මාධ්‍ය කීපයක් ඉන්නවා. නමුත් කඩේ ගිය මාධ්‍ය කවුද කියන එක මුළු රටම දන්නවා. ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කරන බවට පොඩිලැසි සහ කොස්ගොඩ තාරක යන සංවිධානාත්මක අපරාධකරුවන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව පොඩිලැසි අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු මේ මාස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. පසුගිය ජූනි මාසයේ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තම පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින් උපවාසයක නිරතව සිටියා. අදාළ උපවාසය පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකු සහ බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර පොඩිලැසි සහ කොස්ගොඩ තාරක යන අපරාධකරුවන් අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන එල්ල කර තිබුණේ එම අවස්ථාවේදී. මෙම මරණ තර්ජන සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම මාස 8 වෙනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වීම සිදු කෙරුණා. ඒ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් එදින කරුණු දැක්වීමේ අනතුරුව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මදුශංකද සිල්වා හෙවත් පොඩිලැසි මෙම මාස 25 වෙනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා නියෝග කළා. මේ අතර මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අදාළව බලපිටිය මහාධිකරණයේ විභාග වූ නඩුවකින් පොඩිලැසිට අප ලබා දී තිබූ අතර ඔහු අද එම අප කොන්දේසි සපුරාලීම සඳහා බලපිටිය මහේස්ත්‍රාත් වෙත පැමිණීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කරන බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධ නඩුවට අදාළව පොඩිලැසි අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් මගින් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ අතරතුරයි. මේ සඳහා පොඩිලැසි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන එනු ලැබුවා. පොඩිලැසි ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් ඝාතනය කරන බවට ප්‍රකාශ කිරීමට අදාළ නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කරන ලෙසත් මෙම මාස 25 වෙනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව එම නඩුවට අදාළව පොඩිලැසි මේ මාස 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අනතුරුව පොඩිලැසි බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඔහුට අප හිමි වූ මනුෂ්‍ය ඝාතන සිද්ධියට අදාළ නඩුවේ අප කොන්දේසි සපුරනු ලැබුවා. කෙසේ වෙතත් ගාල්ල මහේස්ත්‍රාත්වරයා දී තිබූ නියෝගය ප්‍රකාරව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු යලි බූස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.
මේ විට ගැසට් කර තිබෙන 20 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වෙනස් කිරීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ පනතට අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුව තුළදී සිදු කිරීමට එහිදී තීරණය වූ බවයි. 20වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැසට් පත්‍රයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත් කළද ඒ පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සමාජිකයන් 9 දෙනෙකුන් යුත් කමිටුවක් පත් කළා. අදාළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කරනු අතර ගැසට් කළ පනත් කෙටුම්පතේ සඳහන් යම් කරුණු සංශෝධනය කිරීමටයි ඔවුන් එකඟතාව පළ කර තිබුණේ. විගණන කොමිසම තවදුරටත් පවත්වාගෙන යාම, අමාත්‍ය දුර සඳහා පනවා තිබූ සීමාවන් එලෙසින්ම තබා ගැනීම, මැතිවරණ කොමිසමේ සමාජිකයන් සංඛ්‍යාව 5ක් දක්වා වැඩි කිරීම සහ ජනාධිපති දුරයට අදාළව පමණක් ද්විත්ව පුරවැසි භාවයේ බාධාව පවත්වාගෙන යාම ඇතුළු කරුණු ඊට ඇතුළත්. කෙසේ වෙතත් අදාළ කමිටු වාර්තාව ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණේ නැහැ. නමුත් 20වෙනි සංශෝධනය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව තීරණය කළ අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය ආකාරයට ඉදිරිපත් කරපු කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එහිදී අවශ්‍ය සංශෝධන තියෙනවා නම් ඒ සංශෝධන පාර්ලිමේන්තුව ඇතුලේ කරන්න. එමෙන්ම පනත් කෙටුම්පත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ විවාද කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මල් වීරවංශ මහතා ප්‍රකාශ කළා. ගරු අග්‍රාමාත්‍යතුමා අපිට පවසපු ආකාරයට අමාත්‍ය මණ්ඩලයේදී ඒ පිළිබඳව අවසන් නිගමනයකට ආවොත් බොහෝ විට මේ මාසය ඇතුළත පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. අධිකරණ ඇමතිවරයා 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී එතුමා කියනවා අන්තර්ගතය සහ මේ සම්බන්ධයෙන් මම දන්නේ නැහැ කියලා. එතන අදහස් කරේ එහි වගකීම සම්බන්ධව. ඒතර වගකීම ගන්න ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් සම්පූර්ණ වගකීම් බාර ගන්නවා. මේකට කමිටුවක් පත් කරා. නමුත් මේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් වුණේ නැහැ කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් මේක හදිස්සියෙම ඇවිල්ලා එකපාරට ගොළුවා සවබිව්වා වගේ නිස්සද්ද වුණා. නෑ එහෙම නිශ්ශබ්ද වීමක් නෑ. කවුද කිව්වේ? කැබිනට් එකේ කාලය සීමාවෙන් 150කට වැඩිය ගත්තේ ඒ සම්බන්ධව. 20 වෙනි සංශෝධනය ඔබතුමන්ලා ඉදිරිපත් කරන්නේ මේ කැබිනට් එක අනුමත කරපු එක. ඇයි අමාත්‍යවරුන් ගැටලුකාරී තත්ත්වයක් මතු කරන්නේ? මූලික රාමුවට එකඟතාවයක් තියෙනවා. ඒ රාමුව තුල ඇතිවෙච්ච ජනතාවගේ අදහස් නැවත ලබා ගැනීමට අවශ්‍ය නිසා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලා මේ ආණ්ඩුව ගනිද්දී යහපාලන ආණ්ඩුවට කරපු චෝදනාව තමයි පනත් ගේනවා අකුල ගන්නවා. ගේනවා අකුල ගන්නවා කියලා. දැන් අපිට පේන්නේ දැන් ඔබතුමාලා ඒ වැඩියම නේද මේ කරන්නේ. අර තමයි පනතක්වත් අකුල ගන්න නෑ. නෑ ඔබතුමාලා ගැසට් කරන්නේ මේක. ගැසට් කළා අකුල ගන්න එකපාර මේ වැඩේ කරන්නේ. අකුල ගැනීමක්. දැන් ඔබතුමාලා කලින් ඉදිරිපත් කරපු 20 වෙනි සංශෝධනයේ නෙවෙයි දැන් ඊළඟට ගේන්නේ. කවුද එහෙම කිව්වේ? දැන් ඔබතුමාලා කියවනේ සංශෝධන. ඒක තමයි මේ සම්බන්ධව තියෙන සාධනීය කරුණු සම්බන්ධව තව සාකච්ඡා කිරීමට. ඉතින් කලින් මොකක් කරන්න තිබ්බනේ? මේ සම්බන්ධයෙන් නැමැති මණ්ඩලයට කාලයක් ලබා දීලා තමයි ඇසට් නිවේදන ඉදිරිපත් කළේ. රටේ යහපත වෙනුවෙන් කමිටු අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාව ලැබෙනවා. අපි මේ පනත පසුව ලබා ගැනීමක් හෝ හැරවීමක් සිදු කළා නැහැ. අපි අහන්නේ ඇයි යෝග කලින් කරේ නැත්නම් දැන් ඔය සාකච්ඡා ඔක්කොම ඉවර කරලා ඉවරලා කැබිනට් එකට දැම්මම නම් ඉවරනේ. සාකච්ඡා කරන්න කැබිනට් මණ්ඩල අවස්ථාවක් ලබා දුන්නා. විපක්ෂෙන් විතරනේ ආණ්ඩුව පක්ෂේ ලොකු විරෝධයක් ආවා. ඒ කියන්නේ අහෝසි කරනවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අහෝසි කරනවා. ඒ වගේ ලොකු කාරණා ආවා. දැන් මේ වගේ ලොකු ප්‍රශ්න තියාගෙන ඇයි මං අහන්නේ කැබිනට් එකට දැන් මේ මොකක් හරි ප්‍රශ්නයක් උනානේ දවංකම බුදුව පිළිගන්න ප්‍රශ්නයක් උනාද නැද්ද? මොකක් ගැනද ප්‍රශ්නේ? නෑ. කවුද ඇත්තටම මේ 20 වෙනි සංශෝධනයේ කෙටුම්පත් හැදුවේ? මේකට ප්‍රධානීත්වය උනේ ජනාධිපතිතුමා. ඒකට සම්පූර්ණයෙන්ම සාමූහික වගකීමකින් කටයුතු කරා කැබිනට් මණ්ඩලය. කවුද 20 වෙනි සංශෝධනයේ කෙටුම්පත් කරපු මණ්ඩලය? ජනාධිපතිතුමන්ගේ අධිකාර නැමැතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය සහිතව තමයි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එම කෙටුම්පත සකස් කළේ. මේ 20 වෙනි සංශෝධනයේ කවද්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ? පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවක් අරගෙන ඉදිරිපත් කිරීම සිදු කළා. ඒතකොට ඔබතුමාලා සංශෝධන දැන් මේ වෙනකොට කමිටු දෙකක් පත් කළා ඒ සම්බන්ධයෙන් හොයා බලන ඒවා එන්නේ කමිටි ස්ටේජ් එකේදී. ජනතාවට දීපු ප්‍රතිඥාව අනුව අපි හැකීක්මනින් 19 අහෝසි කරලා 20 ගේන අතරතුර සමස්ත ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධව සාකච්ඡා වෙමින් පවතිනවා. එයත් හැකීක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාව අපිට 3න් 2ක් බලය දුන්නේ 19 වෙනස් කරන්නමයි. ඒ නිසා අපි ඒක නොකරොත් ඒක අපි ජනතාවට එන ද්‍රෝහයක්. මේ අතර යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ප්‍රධාන දේශපාලන පක්ෂ මෙලෙස අදහස් පළ කළා. කැබිනට් මණ්ඩලයෙන් අනුමත වෙච්ච ගැසට් එකක් ආය අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරන්න වෙන්නෙම ඇතුලේ අර්බුදයක් ගැටලුවක් තියෙන නිසා. ලොකුම විහිළුව තමයි ඒ කමිටුවේ කැබිනට් අමාත්‍යවරුම 5 දෙනෙක් ඉන්නේ. දැන් මේ කැබිනට් ඇමතිවරු 5 දෙනා මත උස්සලා සම්මත කරානේ. එදා 20 සංශෝධනයේ අලිසබ්රි මහත්මයා කැබිනට් එකට දාපු වෙලාවේ ඒකට අනුමැතිය දුන්නේ අධ්‍යයනය කිරීමකින් තොරව නේද? මේ 20 සම්මත වෙන්න කලින් කැබිනට් ඇමතිවරු රූකඩ බවට පත් වෙච්ච විදිය. දැන් 20න් කරන්න දන්නේ මේ ස්වාධීන කමිෂන් ඉවත් කළා
විවස්ථාව යටතේ තියෙන ඒ සම්පූර්ණ වගකීම ජනාධිපතිතුමාට ලබා දෙන්න. පත් කිරීම අස්කිරීම ඒ සියල්ලම. එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගයට ප්‍රතිපත්තියක් තිබුණා. මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොහොට්ටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒක ප්‍රතිපත්තියක් නැහැ. එහෙන් මෙන් අටවාගත් සංශෝධන වලට කැබිනට් මණ්ඩලයේ ඊයේ විශාල වලියක් ඇති වෙලා තියෙනවා. සංවාදයක් නැතිව නිර්මාතෘවරයෙක් නැතිව මෙවැනි කටයුත්තකට අත ගැහුවාම ඇති වෙන තත්ත්වය මේකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේකට ඡන්ද දෙනව නම් තමන්ගේම බෙල්ල කපා ගැනීමක් කරන්නේ. මේ ව්‍යවස්ථාව යටතේ අවුරුද්දෙන් අවුරුද්දට පාර්ලිමේන්තුව ඉතුරු හරින්න පුළුවන්. මම නම් හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඒ අවශ්‍ය තුරෙන් දෙක ගන්න පුළුවන් කියලා. අපි ගත්තු තීන්දුව ආපස්සට ගන්න බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. පාර්ලිමේන්තුවේදී අපි 3/2 බලයකින් මේ විසුවන සංශෝධනය අපි සම්මත කරගන්න. විපක්ෂයට අපි අභියෝග කරනවා පුළුවන් නම් තමන්ගේ තියෙන බලය පෙන්වන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා අපිට කියන්න තියෙන අපේ රටේ ජනතාව ජනවරමක් දුන්න. 3/2ක බලයක් අපිට තියෙනවා. අපි ඒ බලය පාවිච්චි කරනවා. සල්ලි දීලා කුණු ගන්නවා. අදට දින ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ජන්මදිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක් මාලිගාකන්ද මහබෝධි අග්‍රශ්‍රාවක විහාරයේදී පැවැත්වුණා. අග්‍රශ්‍රාවක විහාරයට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා මහබෝධි සංගමේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින්. ධර්මපාලතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා දම්පල් චින්තාවලියට ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්තන අමාත්‍යාංශය අද ආරම්භ කළ සුවතරණී හෙළ ඔසු සංරක්ෂණ ව්‍යාපෘතිය සනිටුහන් කරමින් රත් හඳුන් පැලයක්ද රෝපණය කළා. දම්පල්තුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් නිකුත් කෙරුණු රුපියල් 500ක අගයකින් යුත් අනුස්මරණ කාසිය මහ බැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා ජනාධිපතිවරයාට පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. අපේ ජනාධිපතිතුමත් එක්ක අපිට හොඳ ගමනක් දම්පල් මග ඉදිරියට යන්න පුළුවන්. ඒක බව මට තේරුනේ එදා ජනාධිපති හැටියට ඔබතුමා ජූන් දෙන දවසේ. කියපු කතා ලියපු දේවල් හැමදේම ධර්මපාලතුමාගේ දිනපොතේ තියෙනවා. ධර්මපාලතුමා කිව්වා මම කීප සැරයක්ම මෙරි ඉපදෙන රීබර්ත් පුනරුත්පත්තිය වෙනවා මේ බුදුදහම ගෙනියන්න. මට සැකයක් හිතුණා ධර්මපාලතුමා කිව්වා පුනරුත්පත්තිය විශ්වාස කරනවා නම් වර්තමාන අනගාരികය කියලා. මොකද මස් මාළු කටෙත් නැහැ. මෙතර කොළඹ වරායනගර ව්‍යාපෘතියේ 6 වෙනි සංවත්සරයේ දින අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. වරාය නගරයේ සැහැල් යාත්‍රාංගණය පොදු වෙරළ තීරයේ නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වූයේ මෙලෙසින්. අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ අග්‍රාමාත්‍යවරයා විසින් මෙයි මාරගසක්ද රෝපණය කරනු ලැබුවා. වරාය නගරය අද මේ තත්ත්වයට ගොඩනැගීම ගැන අපි තම සන්තෝෂ වෙනවා. මොකද අවුරුදු 2ක් විතර මේ වැඩ නැවතිලා තිබුණා. පසුගිය ආණ්ඩු කාලේ. ඉතින් දැන් නැවත ආරම්භ කරලා තිනවා. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ මේ වරාය නගරය. 83000ක් රැකියා අවස්ථාවන් ලැබෙනවා මේක තුල. ඩොලර් බිලියන 15ක ආයෝජනයක් කළා තියෙනවා මේකට. දැන් මෙතෙක්කල් ලංකාව මූදු කාදනයට ලක් වුණා. ඉස්කෝලේ යන කාලේ නම් ඇහුවේ මූදු කාදනය වෙනවා කියලා. මේ පළවෙනි වතාවට තමයි ලංකා භූමියට තවත් කොටසක් එකතු වෙච්ච. මේ අතර සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරණයට ලක් කිරීමෙන් පසු කොළඹ කොටස් වෙළඳපොලේ වැඩ කටයුතු අද උත්සවකාරීන් ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග යැවීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද නඩුව කැඳ වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන ඔක්තෝබර් 2 වෙනිදා දක්වා ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නඩුවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළා.
කොළඹ අපරාධ කොට්ටාසේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නඩුවේ සිව්වන සැකකරු වන HD නවරත්න ප්‍රේමතිලක යන සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙසද මහර බන්ධනාගාර අධිකාරීවරයාටද අධිකරණයෙන් නියම කළා. මහේස්ත්‍රාත්වරයා ඒ අනුව නියෝග කළේ ශාන්‍ය අබේසේකර අතුරු සැකකරුවන් දෙදෙනා ඔක්තෝබර් 2 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්කුණවර්ධනට එරෙහි නඩුවකට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජූලි මාස 31 වෙනිදායි. මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මේවර විට රටින් පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මීට පෙර නඩු වාරයකදී නියෝග කර සිටියා. මේ අතර 2016 වසරේ වැලිකඩ පොලිස් වසමුතුලදී අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් ලෙස රේපදවා තරුණයෙකු බරපතල අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවකට එරෙහි නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. මෙම නඩුවේ පළමු වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින අනතුරටපත් තැනැත්තා විසින් අදාළ රිය අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ලබා දුන් සාකච්ඡාවට අදාළ වීඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි දෙකක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය වෙත ඉදිරිපත් කළා. මහාධිකරණ විනිසුරුවරයා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළේ ඉන් එක් සංයුක්ත තැටියක් විත්තිය නීතිඥවරුන් වෙත ලබා දෙන ලෙසයි. වෙත්තිකාර පාට්ලි චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණ හැමුවේ ප්‍රකාශ කළේ අදාළ දර්ශන සංස්කරණය කළ ඒවාද නැද්ද යන පරීක්ෂා කිරීමට කාලය අවශ්‍ය බවයි. වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම රියානතුරට අදාළව හිරු රූපවාහිනී නාලිකාව මගින් විකාශය කරන ලද සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන ලබා ගැනීමට අවශ්‍ය වී තිබෙන බවත් ඒ සඳහා හිරු රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල විසින් ඉල්ලා සිටිනු ලබන වීඩියෝ දර්ශන කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් වෙත ලබා දීමට පියවර ගන්නා ලෙස හිරු රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට නියෝග කළා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නඩුව ලබන 29 වෙනිදා කැඳවීමට නියම කළා. කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශයාශ්‍රිත වනාන්තරවල ජලබීතිකා වැළඳුරු නරි ගැවසෙන බැවින් පාසල් දරුවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අදාළ රෝගයේ පාලනයට ගත හැකි සියලු පියවර ගනිමින් සිටින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. නරි රංචු පිටින් ගම්වැදීම හා සපා කෑම හේතුවෙන් කළුතර මිල්ලනිය මූපට්ටිය ගම්මානයේ ගම්වැසියෙක් හා වයස අවුරුදු 8ක දියණියක් ජීවිතක්ෂයට පත් වූ බවට පසුගියදා වාර්තා වුණා. මේ හේතුවෙන් ප්‍රදේශීය ජනතාවට පොළු මුගුරු සහිතව ගමන් කරමින් Tamanගේම ආරක්ෂාව සලසා ගන්නට සිදුව තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ කටුපොල් වගා ආශ්‍රිතව බෝ වූ සර්ප ගහණයට පිළියම් ලෙස ප්‍රදේශයට ගෙනවිත් දමා සිටින මොනරුන් නිසා නරි මෙලෙස ගම්වැදීමට පටන්ගෙන ඇති බවයි. ගම්මානයේ ආශ්‍රිත වනාන්තරවල ජලභීතිකාව වැළඳුණු නරි ගැවසෙන බැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. ගොඩක් වෙලාවට මිනිස්සු නරියාගේ චර්යාව ගැන හඳුනා ගැනීම නැති හින්දා තමයි මේ නරි හපා ගැනීමට ලක් වෙලා තිබෙන්නේ. මිනිහෙක් නරියෙක් දකින්නකොට නරියා දුවන්න ඕන. එහෙම දුවන්නේ නැතුව නරියා එනවනම් මිනිසා ලුහු බැඳගෙන ඒ නරියා ජල බීතිකාවට සැදිච්ච සතෙක් වෙනවා. ඒ වගේ තත්ත්වවල තමයි මේක ඇති වෙලා තිබුණේ. ගොඩක් පාරවල් දෙපස තියෙන්නේ ලඳු කැලෑ. ඒ කැලෑ සහ කුඹුරු වල නරි විශේෂයෙන්ම ඉන්නවා. මෙලෙස ගම්වදින්නේ සාමාන්‍ය ජනතාව නරියා ලෙසින් හඳුන්වන ගෝල්ඩන් ජකාල් හෙවත් ශ්‍රී ලංකා හිබලුන්. සාමාන්‍යයෙන් නරි උදේ 10 විතර වෙනකන් පිටිවල ඉන්නවා. ඒ නිසා පාසල් යන ළමයි තනිව යවන්න එපා කියන්න ඕන. මේකට මේ ගමනට දෙමව්පියෙක් සම්බන්ධ වෙනව නම් හොඳයි. රාත්‍රී ගමන් නවත්තන්න.